තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වැඩම වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු ලෝකවාසී පින්වන්ත ගුණවන්ත මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ ඉන්ද්‍රකීලේ දහම් කතිකාවත තුළින් අපි මේ පින්නතුන් හමු වෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කළ අපේ ජීවිතය ඉතාම නිවැරදි මානයකට අරගෙන යන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ධර්මය පිළිබඳව සාකච්ඡා කරන්න. අපේ මේ සාකච්ඡාවේ ප්‍රධාන බලාපොරොත්තුව ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් චිත්තසංතානයක් ඇති කර ගැනීම කියලා දැන් මේ පින්නතුන් හොඳට දන්නවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නට කලින් පින්වත්නි, මීට කල්ප ගානකට කලින් අරක කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් පහළ වුණා. ඒ අරක කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රාවකයන්ට, පින්වත් මහණෙනි, මේ ජීවිතේ හරීම කෙටි. හරියට දියේ ඇඳි ඉරක් වගේ මේ ජීවිතේ ස්වභාවය. ඉතාම කෙටි කලකින් අවසන් වෙනවා. ඊළඟට මේ ජීවිතේ තනාග තියෙන පිනි බිඳක් වගේ. කොයි වෙලේ මරණයෙන් අවසන් වෙයිද දන්නේ නැහැ. ඊළඟට මේ ජීවිතය කියන්නේ හරියට අකුණු සැරයක් වගේ. ඒ කියන්නේ ඉතාම සුළු කාලයකින් මේක අවසන් වෙනවා. හැබැයි අරක කියන සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ජීවිතයේ කෙටි ස්වභාවය ගැන කතා කළේ අවුරුදු 80000ක් විතර පරමායුෂ තියෙන කාලයක. අවුරුදු 80000ක් පින්නත්නි පරමායුෂ තියෙන කාලයක සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා ජීවිතය කියන්නේ දියේ ඇඳි ඉරක් වගේ කියලා. එතකොට අවුරුදු 80කට පරමායුෂ තීරණය වෙලා තියෙන අපේ ජීවිත ගත්තට පස්සේ අවුරුදු 70කට වගේ සීමා වෙලා තියෙන අපේ ජීවිතවල පරමායුෂ වලට සාපේක්ෂව බැලුවට පස්සේ අපේ ජීවිතවල තියෙන කෙටි ස්වභාවය තේරුම් ගන්න උපමා නැති තරම්. අවුරුදු 80000ට දියේ ඇඳි ඉරකට සමකලා නම් අවුරුදු 80කට සීමා වෙච්ච අපේ ජීවිතවලට සම කරන්න උපමා නැති තරම්. ඉතින් ඒ වගේ ඊටාම කෙටි කාලීන ජීවිතයක් තුළදී විතරයි අපිට මේ බුද්ධ ශාසනය දැන් ඇසුරු කරන්නට, ඒ ආශ්‍රය තුලින් උතුම් මානසික ශක්තියකට යන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉන්ද්‍රකීලේ දහම් කතිකාවත් අපි මේ පින්නතුන්ට අරගෙන එන්නේ අන්නේ කෙටි කාලයක් තුළදී නමුත් උපරිම උත්සාහයකින්, උපරිම ජවයකින් ශක්තිමත් හිතක් ඇති කරගෙන, අකම්පිත හිතක් ඇති කරගෙන ජීවිතය අවසන් කරගන්නට උපකාර වෙන වැඩසටහනක් විදියට. පින්නත් අපි ආසන්න දින කිහිපයකම ශල්ලේක සූත්‍රය මුල් කරගෙන කෙලෙස් ප්‍රහාණය පිළිබඳව, කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රමවේද 5ක් පිළිබඳව සාකච්ඡා කළා. අද දවසේ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් තෝරගත්තා. අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ 45 වසරක් පුරාවටම දේශනා කළ ධර්මය සංක්ෂිප්ත කොට දේශනා කළ සූත්‍ර ධර්මයක් තියෙනවා. ඒ අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාලය පිළිබඳව ඊටාම සංවේගජනකව අපට හැඟීම් උපද්දවන සූත්‍ර ධර්මයක්. පරිනිර්වාණ සූත්‍රය, මහා පරිනිර්වාණ සූත්‍රය. එනතම මහා පරිනිර්වාණ කියන සූත්‍රය තමයි අද අපි ඉන්ද්‍රකීලේ දහම් කතිකාවත තුළින් ශක්තිමත් හිතක් ඇති කර ගැනීමට සාකච්ඡාවට බඳුන් කරන සූත්‍ර ධර්මය. ඒ සඳහා අද දවසේ ඊටාම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, වෙනද වගේම අපි ගැන අනුකම්පාවෙන් අපේ දහම් කතිකාවතට සහසම්බන්ධ වෙලා වැඩ සිටිනවා අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විදියට දිගු කාලයක් තිස්සේ අපිත් එක්ක කටයුතු කරන
රාජකීය පඬිත කොළොන්නාවේ ඉඳුරුහේනේ ධම්මදේව ගෞරවනීය ස්වාමින් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි තාම ගෞරවයෙන් වැඩසටහනට පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්සේ එතකොට අද අපේ දේශනාවට අපි තෝරගන්නේ මහා පරිනිර්වාණ සූත්‍රය. ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය සාකච්ඡා කරන්නට කලින් මේ දීර්ඝ සූත්‍ර දේශනාවට පසුබිම් වුණ කාරණාව ගැන කෙටියෙන් කතා කරන්න සිහිපත් කරන්න ඕනේ අපේ පින්නතුන්ට දැන ගැනීම පිණිස. පින්නත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු අජාසත්ත කියන රජතුමා ගොඩාක් උත්සාහ කළා වජ්ජි රජවරු පරාජය කරන්න. ගොඩාක් යුද්ධ කළා වජ්ජි රජවරු පරාජය කරන්න. හැබැයි මේ වජ්ජි රජවරු පරාජය කරන්න කොහොමටවත් බෑ මේ අජාසත්ත රජතුමාට. දවසක් අජාසත්ත රජතුමා වස්සකාර කියන අමාත්‍යවරයාට සඳහන් කරනවා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. මම වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ පා වන්දනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ සුව දුක් විමසන්න. මා වෙනුවෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පා වන්දනා කරලා සුව දුක් විමසලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියනවා ඇයි මේ වජ්ජි රජවරු කාටවත් පරාජය කරන්න බැරි කියලා. ඉතින් ඊට අනුකූලව සාරන්දති කියන චෛත්‍ය විහාරයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරද්දී වස්සකාර කියන මේ අමාත්‍යවරයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනාමාන කරලා අජාසත් රජතුමා සඳහන් කළ දේවල් සිහිපත් කරලා එකත් පස විඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි ඇයි මේ වජ්ජි රජවරු පරාජය කරන්න බැරි කියලා. අන්න එතෙන් සිට තමා පින්වත්නි මේ සූත්‍ර දේශනාව මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම විග්‍රහ කරන්න මේ වජ්ජි රජවරු පරාජයට පත් කරන්න බැරි මූලික කාරණා කිහිපයක් තියෙනවා කියලා. අපේ දේශනාව සාකච්ඡාව ආරම්භ කරමින් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳ යම්කිසි විග්‍රහයක් මොකක්ද එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ වජ්ජි රජවරු පරාජය කරන්නට බැරි හේතු කාරණා වශයෙන් සිහිපත් කළේ කියලා යම්කිසි කෙටි විග්‍රහයක්. අති ගෞරවනීය පූජනීය වන්දනීය විනයාචාර්ය පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ අපරිහානීය ධර්ම විදිහට කිසිම හේතුවක් නිසා නොපිරිහෙන ඒ වගේම ඕනෙම අභියෝගයකදී වැටෙන්නේ නැතුව බොහොම හොඳට ජීවිතයට මුහුණ දීලා තමන්ගේ සමගිය එහෙම එකවන්ව ආරක්ෂා කරගන්න ආකාරය ඒ සමගිය රැකෙන්න තමන්ගේ ඒ දැන් උදාහරණයක් ගත්තාම මෙතන ස්වාමීන් වහන්සේ දේශනා කරන්න මේ රටක් පිළිබඳව එහෙමයි වජ්ජි දරුවන්ගේ ඒ පිරිසගේ සමගිය මූලික වෙනවා. මෙන්න මේ සමගියට මූලික වෙන්නේ මෙන්න මේ කියන අපරිහානීය ධර්මයන්. සානස කාරණා එතකොට එතන හතක් තියෙනවා. එහෙමයි. සප්ත අපරිහානීය ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒදුන. එහෙමයි. එතකොට සායනාංශ මේක දැන් වජ්ජි රජදරුවන්ට එදා බුදුරජාණන් වහන්සේ රටක් විදියට එයාලගේ සාර්ථකත්වයට හේතු වෙන මේ කාරණා එදාට වගේම අදටත් අපේ රටට විතරක් නෙවෙයි අපේ ඕනෑම ආයතනයකට විතරක් නෙවෙයි ඇත්තටම පවුලකට උනත් ස්වාමීන් වහන්සේ බලපානවා යහපත් විදියට. ඇත්තටම මේ ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි සමගියක් සකස් වෙන්නේ අවම තැන තමයි දෙදෙනෙක් අතර සාන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන ඉඳන්ම සමගිය කෙසේද අපි ඇති කරගත යුත්තේ? එහෙමයි. ඒ දෙදෙනා තුළ තියෙන විශ්වාසය, දෙදෙනා තුළ තියෙන සම්බන්ධය, ඒ දෙදෙනා තුළ ශක්තියක් උපදවා ගත යුතු ආකාරය පිළිබඳව. එහෙමයි. අපේ සප්ත අපරිහානීය ධර්මයන් මේ විමසනකොට ස්වාමින් වහන්සේ පුදුමාකාර විදිහට බුදුරජාණන් වහන්සේ ඒ සඳහා මඟ පෙන්වලා තියෙනවා. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ උදාහරණයක් කිව්වොත් එහෙම දැන් අපේ මේ බණහන පින්නතුන් ස්වාමීන් වහන්සේ ධර්මයේ තුල ඉස්සරහටම යන්න කැමති අය. ඇත්තටම මේ
මහා මේරු පර්වතයක් වගේ ඕනෑම තත්යකට මුහුණ දෙන්න පුළුවන් හිතක් ඇති කරගන්න උත්සාහ කරන අය. අඬන්නේ නැතුව, වැළපෙන්නේ නැතුව, කෙලෙස් සහගතව නැති සාන්ත මානසිකත්වයක් නැති කරගන්න නිවන් දකින්න උත්සාහ කරන අය. ඇත්තම සායනාංශ එවැනි නිර්වාණයක් ගෘහස්ත ජීවිතයක ඉඳලා සාක්ෂාත් කරනකොටත් ඒ පවුල තුල සමගිය කියන එක වැදගත් නේ සායනාංශ. මාසනස ඇත්තට දැන් පවුලේ අම්මා තාත්තා අතර සමගිය පවතින්න ඕනේ. එහෙමයි. දරුවෝ අතර සමගිය පවතින්නට ඕනේ. අම්මා තාත්තා දරුවෝ අතර සමගිය පවතින්නට ඕනේ. ඒතරේ පවුල් ඒකකේ ගත්තාම. එහෙමයි. එතකොට ඒ තුල ස්වාමින් වහන්සේ සමගිය ඒ අයගේ සමගිය විතරක් නෙමෙයි ඒ තුලින් තමන්ගේ පවුලේ බැබලීම එහෙමයි. ආලෝකයක් ඇති කරගන්න පුළුවන් සාන්නා. ඒ කියන්නේ ඒක හරියට සිද්ධ වුණේ නැත්නම් දැන් සායනාංශ අපි දන්නවා අපිට කතා කරන සමහර තරුණ දරුවෝ ඉන්නවා වැඩිහිටි දෙමව්පියෝ ඉන්නවා පවුලේ තියෙන අසමගිය පවුලේ තියෙන අස්ථාවරභාවය මෙයාලගේ භාවනාවට බාධා වෙලා තියෙනවා. කියන්නේ සමාධියක් වැඩෙන්නේ අර ජීවිතයේ අසමගිකම් මතක් වෙනවා. අස්ථාවර භාවය මතක් වෙනවා. ඒ වගේ අර එකා උභාස සඳහන් කළා වගේ අර එකවන්න පවුලක් විදිහට නැගී නොසිටීම තුළ භාවනාවට, සීලයට, ප්‍රතිපත්තියට බොහෝ දේවල් වලට අපේ පින්නතුන්ට බාධා පැමිණිලා තියෙනවා. එහෙමසන සත්‍යනවා මේ පවුල් පසුබිම තුළ බොහෝ දෙනෙක් සමග පීඩාකාරීව ජීවත් වෙනවා. එහෙමයි. මේ පීඩාකාරී පවුල් පසුබිමක් අද බොහෝ දෙනෙක් ගත කරන්නේ. ඇත්තම සනස අපේ ධර්මුණක් තියෙනව නේද? මේ කළ අකුසල් නොකළ කුසල් පිළිබඳව පසුතැවීම. එහෙමයි. කුද්දච්ච කුක්කුච්ච. එහෙමයි. තමන්ගේ පවුල පිළිබඳව ඇත්තටම දැන් පියෙක් නම් තමන්ගේ පවුල පිළිබඳව තමන්ට කලකිරීමක් තියෙනවා. එහෙමයි. දරුවන්ට තමන්ගේ පවුල පිළිබඳව කලකිරීමක් තියෙනවා. තමන්ගේ පවුලේ සමගියක් නැත්තම් එතන වෙලාවට අම්මා තාත්තගේ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ දරුවන්ගේ මනසට එනවා. දරුවන්ගේ ප්‍රශ්න අම්මා තාත්තගේ මනසට කාව දෙනවා. එවැනි පසුබිමක් මත හිත හදා ගන්න කියලා අපි භාවනාවක් කරන්න කියලා එවැනි අවුරු ජාලාවක ඉඳගෙන භාවනාවට වාඩි වුණොත් අර දේවල් සනස් එකින් එක මතක් වෙනවා. ඒක ඇත්ත සායනාංශ ඇත්තටම දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් විශේෂයෙන්ම අපට උනත් දේශනා කළ දෙන අරඤ්‍යගතෝ ආරුක්ක මූලගතෝ. ඒ කියන්නේ ඇත්තටම අර හැම කෙනාටම අරඤ්‍යගත වෙන රුක්ක මූලගත වෙන්න බැරි වුණාට යම් කිසි මට්ටමකවත් නිදහස් පරිසරයක් ගෙදර තියෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒ නිදහස අම්මා තාත්තට ලබා දෙන්න ඕනේ. එහෙමයි. තාත්තා අම්මට ලබා දෙන්න ඕනේ. දෙමව්පියන් දරුවන්ට ලබා දෙන්න ඕනේ. දරුවන් දෙමව්පියන්ට ලබා දෙන්න ඕනේ. ඒ දේ ලබා දෙන්න මේ කාරණා ගොඩාක් වැදගත් වෙනවා. සායනාංශ එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරන්න බලාපොරොත්තු වෙමු. දැන් මෙතන සඳහන් කරනවා වජ්ජි රජවරුන් නිතර රැස්වීම බහුල කොට තියෙනවා. ඒ වජ්ජි රජවරුන්ගේ නිතරම රැස්වීම හේතු කරගෙන පිරිහීමක් නෙවෙයි ඒ වජ්ජි රජවරුන්ගේ වැඩිවීමක්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. නිතර රැස්වීම කියන කාරණාව ඒකත් එක්කම සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ දෙවෙනි එකේදී ඒ රැස් වෙන්නේ සමගිව කියනවා. ඊළඟට ඒ කටයුතු කරන්නේ සමගිව කියනවා. ඊළඟට ඒ කටයුතු කළා වෙන්නේලා යන්නේ සමගිව කියනවා. ඒතර අන්නේ කාරණාව පොඩ්ඩයි කාරණා දෙකම එකට එකතු කරලා කිව්වේ. ඒ ගැන පොඩ්ඩක් අපේ පින්නතුන්ගේ ජීවිතවලට යොදවලා කියන්න පුළුවන් නම් එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ පළවෙනි කාරණාවට උත්තරයක් දෙනවා ස්වාමීන් වහන්සේ මේ නිතර රැස්වීම කියන කාරණාව. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ අපි මෙන්න මෙහෙම ගමුකෝ කාලයක් කතා බහ කරන්නේ නැතුව එහෙමයි. ටිකක් ඈත් වෙලා හිටියා කියලා. එහෙම පවුලේ දෙවියන් ටිකක් ඈත් වෙලා හිටියා. ඈත් වෙලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඇසුර ටික ටික අඩු වෙනවා. අඩු වෙනකොට නොහිතාම අපිට අන් අය ගැන සැකයක් වුණත් ඇති වෙන්න පුළුවන්. එහෙමයි. බාහිරින් මොනවද දැන් අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් ඈත් වෙලා ඉන්නවා නම් දුරක ඉන්නවා නම් ඒ දරුවා පිළිබඳව කවුරු හරි කේලමක් වෙන්න පුළුවන් කියන්නේ. එහෙමයි. හැබැයි අර එකට නොසිටීම බහුලව මේ එකතු නොවීම නිසා සැකයක් උපදින්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සයන්නාසර අන්‍යෝන්‍ය අවබෝධයට හානියක් හිතනදී. ඇත්තම සයන්නාස මේ කාරණාව විතරම රැස්වීම ස්වාමීන් වහන්සේ කරන්නේ එකක්
හැඟීමක් තියෙනවා. තමන්ගේ පවුල පිළිබඳව ලොකු හැඟීමක් ඇති වෙනවා. අනිත් එක විශ්වාසයක් තියෙනවා. දැන් අපි ගත්තොත් පවුල් ජීවිතයේ දැන් නිවසක් ගත්තොත් තමන්ස අඩුම තරමේ මාසෙට දෙපාරක්වත් දරුවෝ අම්මා තාත්තා බලන්න යනවා නම් තමයි හරි වටින්නේ. එහෙමයි. දැන් විදේශගත වෙ ඉන්නවා නම් අද කාලේ අන්තර්ජාලය ඉතාමත්ම දියුණුයි. එහෙමයි. එහෙම හරි තමන්ගේ සහෝදර සහෝදරියෝ අම්මා තාත්තා සමග නිතරම අර මාසෙකට 4 සැරයක් හරි 2-3 සැරයක් හරි කතා කරන්න පුළුවන් නම් දැන් මොකද සයන්නාස කණ්ඩායම් වශයෙන් එකතු වීමේ හැකියාව තියෙන තාක්ෂණය තුල දුර හිටියත් එහෙමයි. එතකොට මේ අර ඇත්තටම සමගි වීම තුළ සනස එකක් තමයි අර තමන්ගේ පවුල ගැන හැඟීම තියෙනවා. දැන් පවුල් ඒකකයක් එහෙමයි සමාජය ගත්තොත් ආයතනයක් වුණත් දිනු වෙන්න එහෙමම තමයි. රටක වුණත් ඒ ප්‍රධානියෝ මෙතෙන්ට රැස් වෙන්න ඕන. එතකොට දැන් එහෙම සාහනංශ එකතු වෙලා කතා වෙනකොට එකක් ලොකු හැඟීමක් ඇති වෙනවා. අනිත් කාරණා තමයි සාහනංශ ප්‍රශ්න කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ සයන්ස් දැන් අම්මට ගැටලු තිබුණා නම් ඒව කතා වෙනවා. එහෙමයි. දැන් අපි ඇත්තටම අර ප්‍රශ්න කියන ඒවා දවස ගානේ අපිට එනවා ස්වභාවයක්. ඉතින් ගොඩාක් අය ඒවා දරාගෙන හිර කරගෙන අහන්න කෙනෙක් නැහැ, කියන්න කෙනෙක් නැහැ කියලා ඉන්නවා. අතන සාහනංශ මේක බොහොම වැදගත් කාරණාවක් කියන්නේ. එකතු වුණාම අර හිතේ ඉර කරගෙන ඉන්න දේවල් තමන්ගේ දරුවන්ට කියන්න පුළුවන්. එහෙමයි. අනිත් එක ඒ විතරක් නෙමේ හිතේ මොනවා හරි තියෙනවා නම් මේ තමන්ට සැක සංකා එහෙමයි. තමන්ගේ පවුල කෙනෙක් පිළිබඳව තියෙනවා නම් යම්කිසි විදිහේ අප්‍රසාදයක් ඒක තමයි ඒව එකතු වුණාම කතා කරන්න පුළුවන්. එහෙමයි. ඒ දේවල් කතා කරලා තමන්ට විසඳ ගන්න පුළුවන් හොඳම තැන තමයි සමගිව මේ නිතරම එකතු වීම තමයි. එහෙමයි. නිතරම රැස්වීම. ඒක නිතරම රැස්වීම තුළින් තමන්ට දෙන අඩුපාඩු කතා කරන්න පුළුවන්. තමන් ඉදිරියට කරන්න තියෙන මොනවද කියලා කතා කරන්න පුළුවන්. තමන්ට හිතන දේ කතා කරන්න පුළුවන්. මේ නිතරම සානස රැස් වෙනකොට එකක් තමයි දැඩි හැඟීමක් තියෙන්න ඕනේ. අපි මේ අපේ පවුලේ අය තමයි අපි එකතු රැස් වෙන්නේ. අපිට යහපතක් වෙන්න අපි මේ දේ කරන්නේ. එහෙමයි. ඒ විදිහට ලොකු හැඟීමක් සහ තමන්ගේ පවුලේ ස්ථාවරත්වය සහ පවුලේ ඇති බැබලීම. දැන් එකතු වෙන කුරුණාසානාංශ බලන් ඉන්න කෙනෙක් වුණත් තේරෙනවනේ මේ අය තුළ සමගියක් තියෙනවා කියලා. ඒකේ ඒ පවුලට ලොකු ආලෝකයක් සාරනවා. එහෙම ඊළඟට සයන්නාස මේ දෙවෙනිව සඳහන් කරනවා ඒ රැස්වීම කියන එකත් සමගිව රැස් වෙන්න ඕන, සමගිව එතන කටයුතු කරන්න ඕන සහ සමගිව වෙන්න යන්න ඕන කියලා. සානස ඇත්තට දැන් ඔය සානසක මතක් කරනකොට හිතෙනවා සමහර එකතු වීම මේකට නුණා නම් කියලා හිතනවා සමහර වෙලාවට. දැන් මේ සාවින්නාසෝ දේශපාලන සාකච්ඡා හැම බැලුවට පස්සේ අපිට එහෙමයි සානස ඒ තියෙන්නේම සමගි වෙච්චයි බිඳින්නම තමයි ඒ තැන්වල කතා සිද්ධ වෙන්නේ. ආවේගශීලීව තව කෙනෙක්ගේ හිතේ ද්වේෂයක් ඇති කරන්න, ඒ කියන්නේ කෙනෙක් ගැන මොකක් හරි පැහැදීමක් තියෙනවා නම් බිඳුවට මේ පැහැදීම නැති කරනවා. එහෙමයි. ඒ ගුණය තියෙනවා නම් ඒ ගුණය මකලම තමයි කතා කරන්නේ. එහෙමයි. එතකොට දැන් සමගි වෙන්න ඕනි ස්වාමින් වහන්සේ අන්න අරමුණක් තියෙන්න ඕනේ. දැන් නිකන් ඔහේ සමගි වෙන එක නෙමෙයි. එහෙමයි. අරමුණක් තියෙන්න ඕනේ. මොකක්ද අරමුණ? සමගිවයි රැස් වෙන්නේ. සමගිව රැස් වෙනවා කියන තැන ස්වාමින් වහන්සේ අර අපි කලින් සිහිපත් කරන හැඟීම කියලා. එහෙමයි. හැඟීම කියන්නේ ඒක බලවත් මේ සිතුවිල්ල. එතකොට කණ්ඩායම් හැඟීමෙන් අපි කොන්දේසි විරහිතව ස්වාමින් වහන්සේ එකතු වෙනවා. ඒ කියන්නේ ඕනෑම තත්ත්වයක් උඩදී ඕනෑම කතාවක් උඩදී අපි අපේ සමගිය බිඳගන්නේ නැහැ. එහෙනම් රැස් වෙනකොට මොන ඔය අදහස් අරගන්න ඕනේ. ඒ කියන්නේ අපි නම් රැස් වෙනවා හැබැයි මොනම හේතුවක් නිසාවත් බිඳෙන්නේ නැහැ. එහෙමයි. අපසාන සමහර එකතු වීම තියෙනවා. සමහර ප්‍රශ්න ගැන කතා කරන එකතු වෙනවා. අන්තිමේ තිබිච්ච හොඳකම නැති වෙනවා. නැති කරගෙන තමයි යන්නේ. එහෙමයි. එතකොට එතෙන් සියල්ලගේම හැඟීමක් තියෙන්න ඕනේ. මොනම හේතුවක් නිසාවත් අපේ සමගිය නැති කරන්න කියලා සමගිව රැස් වෙන්න ඕනේ. එහෙමයි. ඊළඟට සමගිව කටයුතු කරද්දී එහෙමයි සානස් දැන් ඔය ඇත්තම දැන් එක ප්‍රශ්නයක් ගැන කතා කරනකොටත් එහෙමයි. අනිත් එක එදිනෙදා ජීවිතේ වැඩ තියෙනවා. දැන් අපි පෞද්ගලික ජීවිතේම ගමුකෝ සානස්. එහෙමයි.
දැන් පෞල් ජීවිතේම ගත්තොත් දැන් සහෝදර සහෝදරියෝ අම්මා තාත්තා ඉන්නවා. දැන් එතකොට දැන් කට්ටිය එකතු වෙලා කතා කරනකොට කටයුතු කරනකොට අඩුපාඩු හොයාගන්න පුළුවන්කම තියෙනවා. මොනවද මගෙන් වෙන්න ඕන යුතුයකම්? එහෙමයි. අම්මර තාත්තර අපෙන් වෙන්න ඕන යුතුයකම්. එතකොට දැන් තමන්ගේ සහෝදරයෙක් ඉන්නවා නම් ඒ සහෝදරයා මේ දවස්වල කරන්නේ මොනවද? එයාගේ රැකියා කටයුතු මොනවද? එයාගේ පෞල් ජීවිතේ මොනවද අඩුපාඩු? එතකොට ඒ විදිහට කතා කරලා ඒ අයට ඒ කියන්නේ දැන් ඒ කෙනාට අඩුපාඩුවක් තියෙනවා නම් සාධාරණව එයාට පුළුවන්කම තියෙනවා අර පෞලේ අයට උදව් කරන්න. අනිත් සහෝදරයන්ට. එහෙමයි. අතේ ඇඟිලි 5 වගේ ඉන්නවා කියන්නේ සාන්නහස. එතකොට දැන් අම්මා තාත්තා ඉන්නවා නම් අම්මා තාත්තට වෙන්න යුතුයකම් තියෙනවා. එතෙන්දී ඒකට කතා කරන්න පුළුවන්. අපි දැන් වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්නකොට අපි මේ අම්මට තාත්තට මොනවද අපෙන් වෙන්න ඕනේ? කට්ටියට බෙදාගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ ලොකු ශක්තියක් සානහසේ කටයුතු කරනකොට සමගිව අනිත් එක සානහස මේ සමගිව රැස් වෙලා කටයුතු කරනකොට තේරුම් ගන්න ඕනේ වෙන කෙනෙක් ඕන දෙයක් කියපු දෙන්න. හරියට සානහස බිඳවීම තියෙනවා. එහෙමයි. දැන් ඕනෑම තැනක සමගිව කටයුතු කරනකොට බිඳවන්න වෙනම පිරිසක් බලාගෙන ඉන්නවා. දෙන්නෙක් බොහොම වැදගත් පිළිවෙලකට ඉදිරි ගමනක් තියෙනවා කියලා දැක්කොත් ඒක බිඳෙව් ඒ අය එකතු වෙලා යන කමෙන් සමහරවිට ඒ අයට අඩුපාඩුවක් ඒකෙන් අසාධාරණයක් වෙන්නේ නැහැ. නමුත් ඉරිසියාව වගේ එහෙමයි. ඇති වෙනවා සමහර අයට. එතකොට අර කිව්වාගේ හැඟීමක් තියෙනුනේ අපි කටයුතු කිරීමේදී අපි නම් කිසිම දෙයකින් බිඳෙන්නේ නැහැ මොන හේතුවක් නිසාවත්. අනුන්ගේ වචනයක් වෙන්න පුළුවන්. අනිත් එක තව කාරණාවක් තමයි වැඩ කටයුතු කරනකොට ඉතින් සමහරලාට මේ කේන්ති යනවා වෙන්න පුළුවන්. වැඩ කටයුතු කරනකොට දැන් අදාළ දේවල් කරනකොට දැන් අපි දෙන්නෙක් කියමුකෝ. එහෙමයි. දෙන්නෙක් මොන හරි වැඩක් කරගෙන යනකොට එක්කෙනෙක්ට මොනවා හෝ ප්‍රශ්නයක් නිසා කේන්ති ගිහලා බහින් බස් වීම වුණත් වෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි අර අතෙන්ට ආවම මොන හේතුවක් නිසාවත් බිඳෙන්නේ නැහැ කියලා. අදහසකට ආවොත්. අදහසකට ආවොත් ඒ එකම තැනකදී අනිත් කෙනා කේන්ති කියලා මට මොනවා හරි කිව්වා කියලා මම ඒකට කේන්ති අරගෙන සේවම වෙන්නමත්තලා මම පැත්තකට වෙන්නේ නැහැ. ශායිනාස මේ දැන් අපේ සමාජයේ ඉන්නවා දැන් සමහර අය මේ දන්න සිද්ධි වලින් අපි මේ සිහිපත් කරන්නේ. නිවෙස්වල අපි හිතමු දැන් ස්වාමියා භාර්යාව පටන් ගත්ත කියලා ව්‍යාපාරයක්. හරිද? ස්වාමියාගෙන් උනා කියමු මොකක් හරි වරදක්. ස්වාමියාගේ වරදක් වුණාට පස්සේ භාර්යාව ඒ ව්‍යාපාරෙන් අයින් වෙනවා. පොඩි දෙයක් අපි හිතමු දැන් යම්කිසි ආයතනයකට මේ දෙන්න එකතු වෙලා උදෑසන 10 වල ආහාර දෙනවා. ඒක මෙයාලට එකකින් ආදායමක් එනවා. දැන් මෙයාලා ඉතින් කාලයක් තිස්සේ මේක කරගෙන යද්දි එක්කෙනෙක්ගෙන් මෙයාට වරදක් වෙනවා. අපි තු ස්වාමියාගෙන් භාර්යාවට වරදක් වෙනවා. භාර්යාව මොකද කරන්නේ? එදා ඉඳලා අරකට එකතු වෙන්නේ නැහැ. එතකොට ඒක ලොකු පරිහානියකට හේතුවක්. ඒ කියන්නේ සමගිව රැස් වෙනවා වගේ, සමගිව එකතු වෙනවා වගේ, සමගිව තීරණය ගන්නවා වගේ ඒ කටයුතු කරගෙන යද්දි ඒ අතර ඒ කටයුතු කරන කාලය තුලත් අපේ සමගිය රැක ගන්නට දැන් දේශපාලන සාකච්ඡාවක් වුණාට පස්සේ ගත්තොත් දැන් කට්ටියම hina වෙලා කියලා කට්ටිය වෙනව පුටුවලට. එහෙමයි. සමගිය රැස් වෙනවා. හැබැයි සාකච්ඡාව ටික දුරක් යද්දි මොකද වෙන්නේ? අර ඔබ වහන්සේ සඳහන් කළා වගේ එක පැත්තකින් පොඩ්ඩක් Tamanට තමන්ගේ පක්ෂයට හානියක් වෙන මොන හරි වචනයක් කිව්වොත් වචන දෙකක් කිව්වොත් අනිත් පැත්ත ගිනි ගන්නවා. ඊට පස්සේ මේ පැත්තෙන් ඒවා ගුටි බැටහු මාරු වල දක්වාම ගියපු අවස්ථාත් සාවින්නාස තියෙනවා. එතකොට සමගිව කටයුතු කරද්දී මෙතන සඳහන් කරන විදිහට වජ්ජි රජවරු දැන් අපිට වගේ නෙවෙයි වජ්ජි රජවරුන්ට තියෙන රාජකාරි බොහොම වගකීම් සහගතයි. හැබැයි එවැනි වගකීම් වලදී පවා මේ රජවරු සමගිව රැස් වෙලා ඊළඟට සමගිව ඒ සියලුම කටයුතු සිද්ධ කරලා ඊළඟට සාවින්නාස සමගිව තමයි මෙයාලා වෙන් වෙලා යන්නේ. හරිම වැදගත්. එහෙමයි. දැන් සමහර අය එහෙම වෙන් වෙලා යන්නේ ආපහුණා එන්නේ නැහැ කියලා. එහෙමයි සානස. ආයෙනම් ජීවිතේට මේගොල්ලොත් එක්ක මං කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා වගේ අදහස් වලින් එනවා. ඒ කියන්නේ Tamanට ඕන විදියටම අර වැඩ ටික උනේ නැහැ කියලා. සානස ඇත්තට මේක හරිම වැදගත් කතාව සානස ඉස්මතු කරේ. ඒ කියන්නේ Tamanට ඕනෙම දේ කරන්න ඕන කියන තැන හිටියොත් තමයි ඔය සමගියට ලොකු හානියක් වෙනවා. ඇත්තටම සායනන්ස. සානස දැන් අනේකා කියන කාරණා දැන් අපි කියමුකෝ ප්‍රධානියෙක් ඉන්නවා කියලා. දැන් මේ ප්‍රධානියාට
හැමදෙනාම ගරු කරනවා. හැබැයි ප්‍රධානියා හිතන්නට ඕනේ මම කියන දේම නෙමෙයි හදන්න ඕනේ. එහෙමයි. සනස ඒ කරන දෙයට 4-5 පැත්තකින් එනවා යෝජනා. එහෙමයි. මෙහෙම කරමු කියලා. දැන් ඔක්කොම එක මතේ හිටියොත් සහ අර ප්‍රධානියා හිටියොත් නෑ මගේ මතේමයි වෙන්න ඕනේ කියලා ඒ කවදාවත් වෙන්නේ නෑ. එහෙමයි සානස් ඇත්තටම දැන් අදරුණත් අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ජීවිතේ යම් තීරණ ගනිද්දි එහෙමයි. සංඝයා වහන්සේලා එකතු කරනවා. එහෙමයි. එකතු කරලා මේ අපට සඳහන් කරනවා මගේ මෙහෙම අදහසක් තියෙනවා ඔබ වහන්සේලාගේ අදහස මොකක්ද? එහෙමයි. දැන් එතකොට දැන් අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා අපට සඳහන් කළා තියෙන එහෙම අපි ගන්න තීරණයක් ගැන කතා කළාට පස්සේ උන්වහන්සේලා කතා කරන සමහර අවස්ථා උන්වහන්සේලාට අරමුණු නොවෙච්ච ඒවා අපේ ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේලාගේ අදහස් වලින් මතු වුණා කියලා. එහෙම බලන්න මේ කියන්නේ අනෙක් උදවියගේ වචනයට ගරු කිරීම. එහෙම අන්මත වලට ගරු කිරීම. එහෙමයි. කොතරම් සනස ඇත්තට මේ වැදගත් වෙන සනස ඔය කියන මේ සමගියව කටයුතු කළා සමගියව විසිර යනවා කියන තැනේදී එහෙමයි. ඒක සනස ඉතාමත්ම වැදගත් වෙනවා. කියන්නේ මට ඕනි දේම නෙමෙයි මම කරන්නේ. මම කැමති දේ නෙමෙයි මෙතන වෙන්න ඕනේ. මොකද මම විතරක් නෙමෙයි මේ දේ කරන්නේ. එහෙමයි. පින්කමක් කරනවා නම් සාරණහස පිරිස එකතු කරගෙන කරනවා නම් ඒ පින්කම මට ඕනි විදිහටම නෙමෙයි කරන්න ඕනේ. එහෙමයි. තව උදවිය ඉන්න බලාපොරොත්තු වෙයි. කියන්නේ අපි හැම කෙනෙක්ම ආස ක්‍රම තියෙනනේ කැමති ක්‍රම තියෙනනේ. එහෙමයි සාරණහස. එතකොට දැන් මට ඕනේ එක විතරක් කරන්න ගියොත් අනිත් පැති වලට අසාධාරණකම් වෙනවා. එතකොට අසමගිව වෙන්නලා යන්නේ. එහෙම සාරණහස ඇත්තම දැන. දැඩි හැඟීමක් ඇතුව අපි කියමු කෙනෙක් සම්බන්ධ වෙනවා කියලා. එයාගේ පුංචි හෝ කැමැත්තක් තියෙනවා තමන්ගේ දේ කරන්න. එහෙමයි. ඒකට ඉඩ දුන්නේ නැතුවනහම දුකක් ඇති වෙලා හිත අමනාපකම් ඇති වෙලා අන්තිමේදී ඒ විනාශයක් බවට පත් වෙනවා. එහෙමයි. එතකොට අර අනිත් මේ මම වගේම තව අයටත් මත ඇති. මමත් ඒකට ගරු කළ යුතුයි. ඒ නිසා මේක සමගියෙන් කතා බහ කරනකොට දැන් සානාස දේශනා කළා වගේ ඒ කියන්නේ තමන්ට හසු නොවන පැතිකඩ අනුන්ගේ කතා කරන විතරනාස අඳුර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊටාම සාර්ථක අපි කියමුකෝ වැඩසටහනක් කරනවා නම් ඊටා සාර්ථක වැඩසටහනක් කරන්න පුළුවන්. අපි ගැන සනස මේක කරලා බලන්න කියලා. එහෙමයි. දැන් අම්මා වුණත් තාත්තා ගත්තොත් නිවසේ තාත්තට හැඟීමක් තියෙනෝනේ මම මොනවා හරි දෙයක් කරනවා නම් දරුවන්ගෙන් අහන්න ඕනේ. එහෙමයි. මගේ බිරිඳගෙන් අහන්න ඕනේ. බිරිඳගෙන් දරුවන්ගෙන් අහලා ඒගොල්ලොත් එක්ක මම සාකච්ඡා කරගෙනයි මම මේ දේ කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ යෝජනාව ඉදිරිපත් කරන මගේ මෙහෙම අදහසක් ඒ කියන්නේ ඇත්තට නිහතමානීකමක් ඒක. සමහර අය එහෙම නෑ සාන්නාස කියන්නෙත් නෑ දන්නෙත් නෑ දැන් වෙලාවට මේ නිකන් බලෙන් කරනවා වගේ මේ සමහර දේවල් පෞල් ජීවිතය පිළිබඳව තීන්දුව අර ගන්නවා. සමහර දරුවෝ ඉන්නවා නිවසේ ප්‍රධානියෝ අම්මා තාත්තා සානි ගෘහමූලිකය තාත්තා සමහර දරුවෝ ඉන්නවා ටිකෙන් ටික වයසට යද්දි තාත්තගෙන් අහන්න නැතුව තීරණ ගන්නවා. ගෙවල් දොරවල් සම්බන්ධව. එහෙමයි. ඒ වගේ මේ ඊටාම එතකොට අන් අයගේ මතවලට ගරු නොකිරීම සහ තමන්ගේ අදහස් සාකච්ඡා කරලා ක්‍රියාත්මක නොකිරීම කියන එක එහෙමයි සාන්නංශ. ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒකට සමගිව ඇත්තටම අර කිසිම හේතුවක් නිසා අපි නම් අපේ සමගිය බිඳගන්නේ නැහැ. වැඩ කටයුත්තක් කරලා අවසානයේදී ස්වාමීන් වහන්සේ පුළුවන් නම් අපි කියන්නේ මොකක් හරි දෙයක් කරලා පෞල් දෙයක් වුණත් කමක් නැහැ කරලා කට්ටිය වාඩි වෙලා කරපු දේ පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. එහෙමයි. අපිට කියන්න බෑ 100%ක්ම සාර්ථකවම වුණා කියලා. තමලට කෙනෙක්ගේ හිතේදීම වෙන්නත් පුළුවන්. ඒකට මොකද කරන්න ඕනේ? පින්කමක් කර මොනවා හරි වැඩසටහනක් කරලා ඉවරලා ඔක්කොම අර එකතු වුණ කට්ටිය කතා කරන්න ඕනේ. විශ්‍රීලා යන්න කලින්. එතකොට අර හිතේ මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් විසඳාගෙන ඒ හිතර දෙවීම නැති කරගෙන විශ්‍රීලා යන්න අපි ක්‍රමවේදය සකස් කරගන්න. එහෙමයි. එතකොට එහෙම වුණාම සානසර ආයෙත් නැවතත් අර සමගියෙන් කවදා හරි දවසක රැස් වෙන්න හේතුවක් වෙනවා. සමහරවිට පළවෙනි සැරේ ඉන්නවා 10ක් 20ක් 50ක් 30ක්. අන්තිමේදී දෙවෙනි තුන්වෙනි සැරේ රැස් වෙනකොට අන්තිමේ සංවිධානය කරන දෙන්න විතරයි ඉන්නේ. එහෙමයි. ඒ ලංකාවේ තියෙන බොහෝ ඇති වෙන සංවිධාන ඇති වෙන වේගෙම නැති වෙනවා. එහෙමයි සාරණ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි නිතර රැස් නොවීම ඊළඟට සමගිව රැස් නොවි සමගිව කටයුතු කරන්නේ නැතුව සමගිව වෙන් වෙලා යන්නේ නැහැ. එහෙමයි.
ඒ නිසා ඇති කරගන්න ගොඩක් සංවිධාන සායනාංශ ඇති වෙච්ච වේගෙම නැති වෙනවා. එහෙමයි. ඊළඟට තියෙනවා සායනාංශ මේ වජ්ජි රජවරු ළඟ තිබ්බ ප්‍රධාන ලක්ෂණයක් විදියට මේක දැන් මේ අපරිහානීය ධර්ම සායනාංශ භික්ෂුන් වහන්සේලාටත් මේ පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒකටත් එක්කම මේක ගැළපිලා යනවා මේ කාරණාව. සඳහන් කරනවා වජ්ජි රජවරු පෙර රජවරු පැනවුවක් තියෙනවා නම් අන්නේ කලින් පනවපු දේවල් කලින් නොපැනවුවක් තියෙනවා නම් ඒ වාපහු පනවන්න යන්නේ. එහෙමයි. ඊළඟට සඳහන් කරනවා පනවපු දෙයක් තියෙනවා නම් ඒව සිඳින්නෙත් නැහැ. එහෙමයි. කලින් නොපනවපු දෙයක් තියෙනවා නම් ආපහු ඒව නොපනවන්න යන්නෙත් නැහැ. පනවපු දෙයක් තියෙනවා නම් ඒව සිඳින්න යන්නෙත් නැහැ. ඊළඟ පැනවපු දේවල් වල පිහිටල කටයුතු කරනවා. ඒ නිසා සඳහන් කරනවා වස්සකාර මේ අමාත්‍යයාට බුදුරජාණන් වහන්සේ ඒකත් හේතුවක් කියනවා එයාලගේ නොපිරිහීමට. එහෙමයි සාරා. ඒක ස්වාමීන් වහන්සේ ගෘහස්ත සහ අපේ භික්ෂු ජීවිතය කියන දෙපැත්තටම අලලලා කතා කරන්න පුළුවන් එක. එහෙම කරනස ඇත්තටම මේ ඔය අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරනකොට මට මතක් වුණේ පළවෙනි ධර්ම සංගායනාවේදී. එහෙමයි. ඔය කාරණාව මොනතරම් දුරට අපේ අනුබුදු රජාණන් වහන්සේ නමක් විදිහට එහෙමයි. වැඩ හිටපු අපේ කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු ඒ මහා රහතන් වහන්සේලා මොනතරම් හොඳ තීරණයක්ද ගත්තේ කියලා බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපද එකක්වත් ස්වාමීන් වහන්සේ අඩු කරන්නේත් නැතුව වැඩි කරන්නේත් නැතුව ඒක මතිකව ඒ ශික්ෂාපද උන්වහන්සේලා ඒ විදිහටම ඉදිරි පරම්පරාවට දායාද කළ දුන්නා. එතකොට දැන් මෙතන මුල පිළිබඳව අපි හිතන්න ඕනේ සාම. එහෙමයි. දැන් අපේ භික්ෂු සංස්ථාවේ බුදුරජාණන් වහන්සේ තමයි මූලික වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. බුදුදහමේ තුන්කල් දැකලා තමයි මේ සෑම දෙයක්ම සිද්ධ කරලා තියෙන්නේ. එහෙමයි. එතකොට එකක් අපිට ඒ ගරුත්වය තියෙන්න ඕනේ. අනිත් එක ඒ වගේ ප්‍රධාන කෙනෙක් ස්වාමීන් වහන්සේ පනවන්නේ යම් කිසි දෙයක් ගොඩාක් දුර දිග හිතලා බලන්න. සමහර දේවල් සානහස ඇත්තටම මේ විනය පිටකේ ආධුනික කාලය තුල අපිට සමහර දේවල් පිළිබඳව පුංචි විදිහේ මේ කියන්නේ මේවා අද කාලේ ගැලපෙන්නේ නැහැ. එහෙමයි. මේ කොටිමිකොත් අපි ගමුකෝද සමාජයක් කතා වෙනවා ප්‍රසිද්ධිය කතා වෙනවා සමහර උදවිය මේ විකාල භෝජන එහෙම පිළිබඳව මේක අද කාලේ ගැලපෙන්නේ නැහැ. ඔක තරම් දෙයක් නෙමෙයි කියලා. එහෙමයි. එතකොට දැන් ඒක අපිට මුල්ම කාලේදී එහෙම තේරෙනවා. එහෙම හිතෙනවා. හැබැයි පස්සේ යනකොට තමයි අපිට වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේ යම්කිසි තැනක දේශනා කරන මහන්නේ වැසගිලි කැසගිලි යන්නේ මේ විදිහට. එහෙමයි. වත කරන්න මේ විදිහට. සිවුර හොදන්න මේ විදිහට. ඒ හැම තැනදීම ස්වාමීන් වහන්සේ එකක් බාහිරෝද වියගේ පැහැදීමත් නොපැහැදීමටත් මේ කොට්ටාස වලට මේ දේවල් අඩුයි මේ දේවල් දේශනා කළා නැහැ. එහෙම කියලා සනස කාටවත් එහෙම පණවන්න දෙයක් බුදුරජාණන් වහන්සේවත් ඉතුරු කළා නැහැ. බුදුරජාණන් වහන්සේ සර්ව සම්පූර්ණව දේශනා කළේ සියල්ලම වික්ෂුන් වහන්සේලා විදිහට දේශනා කළා. එතකොට අපේ තියෙන ආචාර්ය પરම්පරාව ස්වාමීන් වහන්සේලා විදිහට. ඒ ආචාර්ය પરම්පරාව විසින් අනුගමනය කරන්නට යෙදුනේ සියලුම දේවල් ඒ විදිහටම අපි අනුගමනය කරන්නට ඕනේ. දැන් ගිහි පිරිස ගත්තොත් සානස දැන් පෞල් සංස්ථාවක් ගත්තොත් එහෙමත් නැත්නම් ආයතනයක් ගත්තොත් නීති රීති පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ සානස දැන් පෞල තුල උනත් දැන් ගෙදරක ඉන්න තාත්තා හරි අම්මා හරි පෞලේම යහපතට ගත්ත පුරාණ නීති තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ මේක මෙහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තට මේව දිහා පිටින් ඉඳන් බැලුවත් තේරෙනවා ඇත්තට මේ හැම දිනාගේම යහපත පිණිසයි මේ නීති මේ තීරණ ඒවා පවුලෙන් පවුලට වෙනස් වෙන්න පුළුවන්. එහෙමයි. සායනාංශ එහෙම ගත්ත තීරණ පනවපු දේවල් තියෙනවා. ඒතකොට සායනාංශ එවැනි පැනවීම් පවා වල පිහිටල කටයුතු කරනවා නම් අනිකුත් සමාජිකයෝ. එහෙමයි සාරා. ඊළඟට මේ ඒවට තවත් යමක් එකතු කරනවා නම් කතා බහ කරන්න ඕන. එහෙමයි. එකතු කරන්න ඕන නම්. එහෙමයි. එහෙම කතා බහ කරලා ඒ විදියට මේ කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක එයාලගේ පැවැත්මට නොපිරිහීමට හේතු වෙනවා. ඒකට ඇත්තට දැන් සන්නහසේ මතක් කළා දැන්
සමහර පෞද්ගල ස්වාමීන් වහන්සේ යම් කිසි තීරණ අරගන්නවා ඇත්තටම අපිට හිතෙනවා ඒ තීරණ එතරම් හොඳ දේවල් නෙමෙයි කියලා. එහෙමයි. උදාහරණයක් ගත්තාම සමහර දෙමව්පිය පවා තීරණ ගන්නවා අපි නම් අසූලුත් එක්ක අයි හොඳයි කමක් නැහැ. එහෙමයි. ඔයාලා කතා කරන්නත් එපා අපි කතා කරන්නේත් නැහැ. එහෙමයි. මරණකම් මෙහෙම තමයි. එහෙමයි. ඒ වගේ දෙයක් කිරීමේදී අපි කියන්නේ අම්මා තාත්තා කතා කරේ නැති වුණාට මම කතා කරනවා කියන තැනට වඩා එහෙමයි. එතෙන්ට යන්නට කලින් එහෙමයි. අම්මා තාත්තට ඒ දේ තේරුම් කර දෙන්න පුළුවන් නේ. එහෙමයි. දැන් තාත්තා ගත්ත තීරණේ වැරද්දක්. මෙහෙම කතා නොකර ඉන්න එක බෑ. එහෙමයි. අපේම පවුලේ එහෙම නැත්නම් අපේම ගමේ කෙනෙක්. එහෙමයි. අපි මේක මෙහෙම වෙනස් වුණොත් හොඳයි නේද? අනක ප්‍රතිපත්තියක් විදිහට ගන්නොත් වැරදි දේවලුත් තියෙන්න පුළුවන්. එහෙමයි. අර මුලත් එක කතා කරලා ඒක වෙනස් කරගන්න දරුවෝ විසින් කරන්න. ඒ කියන්නේ තනි තීරණ ගන්න නැතුව. එහෙමයි. එතකොට දැන් අපිට අර සමහර පවුල් තින සානහස බොහෝ පවුල්වල ඊ타ත්ම මෛත්‍රී සහගතව තීරණයක් අරගෙන තියෙනවා. තීරණ. දැන් පවුලේ ගත්තොත් තමන්ගේ පවුලේ සමගිය බෙදෙන්නේ නැති වෙන විදිහට තීරණ අරගෙන තියෙනවා. ඒ පවුල්වල දෙමව්පියෝ විසින්. එහෙමයි. ඒකට ඒ කියන්නේ එන්න ඒ වගේ තීරණ සානහස අලුතෙන් එකතු කරන්න යන්නෙත් නෑ. මොකද ඒ සංස්ථාව රැකෙන්න අවශ්‍ය කරන නීති පද්ධතිය හකුළුවල පනවලක් තියෙනවා. අලුතෙන් දේවල් එකතු කරන්න ගියොත් සමහරවිට ඒක නොගැලපීමක් වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි අර සිරිත් අනුගමනය කරන අයට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද ඒ තමන්ගේ මූලිකත්වයේ දරන ඒ පිරිස අභිභවා යාමකට පත් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ විදිහට එතකොට සායනාංශ මේ වජ්ජි රජවරුත් පෙර වජ්ජි රජවරු නොපැන වූවක් නොපවලා නොපනවමින් පැන වූවත් නොසිඳ ඊළඟට පැන වූ පුරාණ ධර්මයන්ගේ පිහිටා වාසය කිරීම බුදුන් වහන්සේ දේශනා කරනවා නොපිරිහෙන්න හේතුවක් කියලා. එතන තව කතාවක් මතක් කරොත් එතන අර තමන්ගේ પરම්පරාව පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙන්නට ඕනේ ඒකට. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසයක් ශ්‍රද්ධාවක් නැත්නම් ඔය කියන තැනදී නෑ සානස කවුරු. එහෙමයි. ඒක තමන්ගේ ආයතනයේ ප්‍රධානීන් අය අතීතේ දව තමන්ගේ ගුරු දෙගුණ අපි කියන සනසට හත්මුතු પરම්පරාව කියලා. එහෙමයි. අත්තමුත්තන අත්තපනත්ත කිටි විදිහට තමන්ගේ පවුලේ තියෙනවා නම් යම් කිසි දේ හොඳ සිරිත් ඒ දේවල් අද කාලේට ගැලපෙන්නේ නැහැ, ඒ දේවල් හරියන්නේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒක සානාංශ අතීතයේ පිළිබඳ විශ්වාසයක් නැති කරගෙන. ඒ කියන්නේ ඒ ගරුත්වයක් නැහැ. එහෙමයි. ඒකත් අපි සිහිපත් කරනවා. එහෙමයි. ඊළඟට සායනස් සඳහන් කරනවා වජ්ජි රජවරුන්ගේ ප්‍රධාන ලක්ෂණයක් තිබිලා තියෙනවා මහලු වජ්ජීන්ට සත්කාර ගරුකාර පූජා කිරීමත් මහලු වජ්ජීන්ගේ බස් ඇසිය කොට සිටීමත්. කියන්නේ මහලු වැඩ රජවරුන්ට ගරු කරනවා සත්කාර කරනවා පූජා කරනවා විතරක් නෙවෙයි ඒ මහලු වජ්ජි රජවරුන්ගේ වචන මෙයාලා ඇසිය යුත්තක් කියලා හිතනවා. ඒ කාරණා ගැන පොඩ්ඩක් කතා කළොත් සායනස්. දැන් ඔය අපට මතක චක්කවර්ති කියන සූත්‍රයේදී පවා රජවරු 7 දෙනෙක් සායනහස තමන්ගේ පිය රජතුමාගෙන් අවවාද අනුශාසනා ගත්තා. අවවාද අනුශාසනා අරගෙන තමන්ගේ ශක්තිති රාජ්‍ය ඒ විදිහට පැවැත්තුවා. එක රජ කෙනෙක් ඒව වුන්නේ නැහැ. ඔය යල් පැන ගියපු දේවල්. ඒ තාත්තා දැන් කැලේ ගිහිල්ලා ඉන්නේ මේ භාවනා කරන්න. ඒ නිසා මට හිතෙන දේ මං කරනවා කියලා අර තමන්ගේ වැඩිහිටි ඒ පියාගෙන් වචනය අහන්න ගියේ නැහැ. අන්තිමේදී පිරිහුණා සානහස. අන්තිමටම පිරිහුණා. එතකොට මෙතෙන්දී සානහස මේ අනිත් කාන්තාව වැඩිහිටියන්ට ගරු කිරීම සානහස. සැලකීම. ඒක සානහස ඒක ගොඩාක් සානහස අද පිරිහිලා තියෙනවා. ඒතර සානහස දැන් ශාසනික ගුණ ගැන කතා කරද්දී දැන් රහතන් වහන්සේ වුණත් පෘථග්ජන උපසම්පදාවෙන් වැඩි භික්ෂුන් වහන්සේට වන්දනා කරන්න ඕන. එහෙමයි සානහස. එහෙම වැඩිහිටි ගෞරවයක් ශාසනය හදලා තියෙනවා. කියන්නේ උන්වහන්සේ රහත් වෙන්න පුළුවන්.
නමුත් උන්වහන්සේට වඩා අවුරුද්දක් වස් වලින් වැඩි නම් වන්දනා කරන්න ඕන පෘථග්ජන වුණත්. ඒ දවස බලන්න ඒ කොතරම්නම් මේ ගුණයක්ද මේ ශාසනය තුල අතිමානීත්වය සහ වැඩිහිටියන්ට ගරු කිරීම පිළිබඳව. මොකද ස්වාමීන් වහන්සේ මේ ඒ පින්නතියේ වැඩිහිටියන්ට ගරු කිරීම තුල ඒ අදාළ කණ්ඩායම තුල සහ අදාළ ඒ සංවිධානයේ හරි අදාළ ඒ රාජ්‍ය තුල මේ දියුණුවට හේතු වෙනවා ගෞරව කිරීම. දැන් පවුලක් තුල උනත් සායනස අපිට එහෙම දකින්න පුළුවන්. එහෙමයි. අම්මා තාත්තට ගරු කරන සත්කාර කරන දරුවන් ඉන්නකොට එහෙමයි. ආච්චි අම්මට සීයට ගරු සත්කාර කරන පවුල් වල දරුවෝ ඉන්න තැන එහෙමයි. ඒ පවුල් සානංශ ඇත්තටම අනිත් පවුල් එක සාපේක්ෂව ගත්තාම ලොකු බැබලීමක් තියෙනවා. එහෙමයි. ඊළඟට දැන් සායනස අපේ මේ වර්තමානයේ ගොඩක් අඩුයි. ආසන්න අතීතයේ ගත්තොත් එහෙම අපේ නිවෙස් වල ඉන්න මව්වරු ගෙදර සාමියා නැත්තම් පියාට වන්දනා කරපු පරිසරයක් අදටත් හදීසියෙන් ඇති. කියන්නේ භාර්යාව ස්වාමියාට ගරු කිරීම. දරු ඉදිරියේම වන්දනා කිරීම. දරු ඉදිරියේම ස්වාමියාට වන්දනා කිරීම. ඇත්තට සායනස ඒක අපිටත් දකින්න ලැබුණා. ඒ කියන්නේ මට අදරම් මතකයි අපේ තාත්තා ඉස්සර මාසෙකට සැරයක් ගෙදර එන්නේ. මාසෙකට සැරයක් ගෙදර ඇවිල්ලා ඊළඟට දවස් දෙක තුනකින් යනවා කොළඹ. කොළඹ යනකොට අපි කිහිප දෙනෙක් හිටියා. එතකොට අපි ඉස්සෙල්ලා වන්දනා කරනවා අන්තිමට ඇවිල්ලා අම්මා වඳිනවා. ඉතින් ඒක දකින අපිටත් එකාත්තකින් ලොකු හැඟීමක් වෙනවා. ඊටත් වඩා ඇත්තට මෙහෙම Tamanට ගරු කරන ඒ භාර්යාව ගැන ස්වාමියෙකුට එන අදහස එහෙම පොඩ්ඩක් බැලුවොත් එහෙම එවැනි නිහතමානී යහපැවැත්මක් ඇත්තට මේ කණ්ඩායම තුල ඒ රාජ්‍ය තුල උනත් ඇත්තටම මම ස්වාමීන් වහන්සේ දැක්කා මේ අපේ වර්තමාන අපේ ජනාධිපතිතුමා. මම දැක්කලා තියෙනවා වර්තමාන ජනාධිපතිතුමා එතුමාගේ වැඩිමහල් සහෝදරයන්ට ප්‍රසිද්ධ තැන්වලදී පවා වන්දනා කරනවා. ඒ කියන්නේ ඇත්තට මේක එවැනි තැන් අපි හොඳ දේ කවුරු කළත් අපි මතු කරන්න ඕන. ඇත්තටම බොහොම වටිනවා. මොකද අපි ඒ කාරණාව ඉතාමත්ම මෛත්‍රී සහගතව අපි සිහිපත් කරන්නේ. එහෙමයි. ගත යුතු දේ අපි ගත යුතුයි. එහෙමයි. මේ එතකොට ඒ වගේ අර වජ්ජි රජවරු ගාවත් තිබිලා තියෙනවා වජ්ජි රජවරුන්ගේ වැඩිහිටියන්ට වැඩිහිටි සහෝදරයන්ට නැත්නම් වැඩිහිටි පියවරුන්ට මව්වරුන්ට ඊළඟ වැඩිහිටි තමන්ගේ පරම්පරාවේ සීයල වගේ එවැනි අර වැඩිහිටි පරම්පරාව විශේෂෙහි අධික ගෞරවයක් සහ විශේෂයෙන් මේ අයගේ බස් ඇසිය යුතු බව. ඇත්තටම මේ අද සමාජ ඒ කාරණාව මේ තරම් ගණන් නොගත යුතු දෙයක් විදිහට සමහර අය හිතනවා අපි අම්මා තාත්තා වඳින්නේ මොකටද? එහෙමයි. මිත්‍යා දෘෂ්ටික අදහස් ඇවිල්ලා. සමහරවල් තමයි දැන් අද වදින තැනට යන්නේ නැතුව නිකන් සිප ගන්න තැනට එක සීමා වෙලා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ ගෞරවය හැදෙන්නේ නැහැ එතකොට. එන්නසල කර පසඟ පිළිහිටවලා නේද? අත් වැලමිට ධනහිස හිස නැමිලා වන්දනා කිරීමේදී ඒන හැඟීම් අතනින් ගන්න බෑ සමහර. එන්නෙම නැහැ ස්වාමීන් වහන්සේ. එන්නෙම නැහැ සානාස. ඉතින් ඒ වැළඳ ගැනීමෙන් කෙනෙක් හිතනවා නම් ඒක ගරුත්වයක් කියලා ඒක අපිට අනුමත කරන්න බෑ. මොකද එහෙමයි. වැඩිහිටි ගෞරවයක් විදිහට ඒක දකින්න බෑ. දකින්න බෑ. ඒක අලුත් දේවල් විදේශ දේවල් එක්ක අපේ රටට ඇවිල්ලා තියෙනවා. දරුවෝ වන්දනා කරන් නිකන් අර එකතක් ඉන්දියානු ක්‍රමයට එහෙම වන්දනා කරනවා. එහෙමයි. ඒකෙන් සානස තින්නේ මේ අපි වචනෙන් කිව්වොත් ස්ටයිල් එකක් තියෙනවා. එහෙමයි. එතන තියෙන වඳින්න ඇත්තටම තියෙන ලැජ්ජාවක්. අකමැත්තක්. වඳින්න ලැජ්ජයි ළමයි අද. වැඩිහිටියෙක් දැක්කහම ගරු කරන්න ලැජ්ජයි. වැඩිහිටියෙක් දැක්කහම වන්දනා කරන්න ලැජ්ජයි. ඇයි එහෙම වෙන්නේ හේතුව? අන්නර කියන ගුණ ධර්මයක් නොමැතිකම ඒට ගරු නොකිරීම. අනිත් එක සානංශ මේ වැඩිහිටියනොත් හැබැයි දැනගන්න ඕනේ දරුවන්ගෙන් තමන්ගේ බාල පිරිසෙන් ගරුත්වයක් ලැබෙන විදිහට ජීවත් වෙන්න. ඇත්තටම ගෙදර ඉන්න තාත්තා කෙනෙක් වුණත් අම්මට වඳින්න හිතන විදිහට ජීවත් වෙන්න ඕන. එහෙමයි සානංශ. දරුවන්ට දැක්කහම මගේ තාත්තා කියලා බය නැතුව කටහඬ කියන්න පුළුවන් විදිහට තාත්තා කෙනෙක් තමන්ගේ චරිතය හදා ගන්නවා. එහෙමයි. එහෙම චරිතයක් හදා නොගත්තොත් ඉතින් අපිට අර පැත්තටම චෝදනා කරන්න ඉන්න බෑ. හැබැයි ඒත් මොන වැරද්ද කළත් තමන්ගේ තාත්තා. එහෙමයි. මොන වැරද්ද කළත් තමන්ගේ අම්මා. තමන්ව මේ ලෝකෙට බිහි කරලා තමන්ගේ අතපය හතර වැඩෙන්න දීලා සමහර දරුවෝ කියන සන්නහස අම්මා මට මොනවද කරලා තියෙන්නේ? තාත්තට මොනවද කරලා තියෙන්නේ? ඔය කියන විදිහට ගරු කරන් ඔය කියන විදිහට වඳින්න.
වෙන මොකක්වත් ඕනේ නැහැ. අත් දෙකයි කකුල් දෙකයි හරියට හදපු දෙයම ඇති. ඒ කියන්නේ පංච සීලෙම කඩා ගන්න අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට උනත් වැන්දොත් දරුවන්ට පින් රැස් වෙනවම තමයි. එහෙමයි සාන්නාස. බුදුරජාණන් වහන්සේ ඒකින දේශනා කළා. ඒ ලෝක ස්වභාවය නේ සායනාංශ. ලෝක ධර්මතාවය තුල පන්සිල් කඩන අම්මට තාත්තට නමුත් දුවෙක් හරි පුතෙක් හරි වන්දනා කළොත් ඒ තමන් කරන්නේ ගෞරවයට තමන්ට පින් අත්පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ ඒ කියන්නේ පුබ්බාචාරියා. එහෙමයි. කවුරුවත් නෙමෙයි පූර්වාචාරින් වෙන්නේ අම්මා තාත්තා. අම්මා තාත්තා. එතකොට වැඩි හිටියදී ඇත්තම සනස මේ අපි කතා කළ යුතුමයි. දැන් අතීතේ ගත්තොත් එහෙම 100 කෙනෙක්ට ආච්චි කෙනෙක්ට වැඩි හිටියෙක්ට දරුවෙක්ට දඬුවමක් දෙන්න පුළුවන් වැරද්දක් කරනවා නම් අපි සායනහස වචනයක් කිව්වොත් නඩු දාන්න පුළුවන්. එහෙමයි. නඩු දාලා අවවාදය දුන්න මනුස්සය හිරේ දාන්න පුළුවන්. ඉස්තර සංස්කෘතියයි අද සංස්කෘතියයි ගත්තාම දරුවෝ සායනහස වැරද්දට යොමු වෙන්න ඕනෑ තරම් උදව් ලැබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රවාදී. නමුත් අතීතේ වැඩිහිටියෙක්ට දරුවෙක්ට දඬුවමක් දෙන්න පුළුවන් කමක් තිබුණා. ඒ තුල ස්වාමීන් වහන්සේ එකක් තමයි අපේ හැඟීම, තමන්ගේ කියන හැඟීම ඇති වුණා. අනිත් එක වැඩිහිටියන් සානස ගරු කරා. දැන් ඔය වැඩිහිටියෙක් අපි සානස දැන් ඔය මේ දේවල් සමාජයේ තියෙන දේවල් විදිහට අපි කතා කළොත් සමාජලාට බස් රථේ යනකොට වැඩිහිටියෙක් දැක්කම බොහෝම කලාතුරකින් අපි දකිනවා දරුවෙක් සීට් එක දෙනවා. සමහර දරුවෝ ඉන්නවා එහෙම. දැන් අපේ සමහර ස්වාමීන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා උන්වහන්සේලා නැගිටලත් ඉන්නවා කියලා මේ දැන් පූජ්‍ය පක්ෂයට වෙන් කරපු ආසනේ ඉන්න අයවත් නැගිටින්නේ නැහැ. එහෙමයි සමහර. කොන්දොස්තර මහත්තයා හරි රියදුරු මහත්තයා හරි පොඩ්ඩක් අර කෑ ගහනකොට තමයි නැගිටින්නේ. එහෙම තමයි ඇත්තම සනහට බස් රථවල යෑමට පවා සායනහසලා ආදෙමටි කරනවා. එහෙමයි. අන්නේ කාරණාව නිසා. සනහස ඒක දැන් ගිහි පැත්ත ගත්තා. දැන් ස්වාමීන් වහන්සේලා ගත්තාම සායනහස අපේ තියෙනවා පෙර ගමන් සහ පසු ගමන් කියලා. ඒ ගරුත්වය සානස පටන් ගන්නෙව තමන්ගේ පන්සලට එනකොටම වැඩි හිටියද. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ නමක් වඩිනකොට පෙර ගමන් යනවා. එහෙමයි. ඒක ගෙදෙට්ට පන්සලට ස්වාමීන් වහන්සේ වඩින තැන ඉඳන්ම තමයි පටන් ගන්න. ඒ කියන්නේ පිළිගන්න යනවා. පිළිගන්න. එහෙමයි. එහෙමයි. එතන ඉඳන්ම වන්දනා කරලා එහෙමයි. ඒ ගරුත්වය මුලින් ඉඳලා ඉස්සර සානස දැන් වැඩියට පස්සේ කකුල් සෝදලා එහෙමයි. අපේ පැවිදි සංඝ සමාජය තුල ඒ ගරුත්වයේ අනිතිමානීය තියෙනවා. පය හොදලා දුර ඉඳන් අද කාලෙට වාහන නැහැනේ පය වඩින්නේ. කකුල් වල තෙල් ගාලා ඒ සාතු සප්පායම් කරලා ඊළඟට වටාපතෙන් රස්නේ නම් හුලං ගහලා එහෙමයි හුලං ගහලා බුදුන් විදිහේ ගරු සත්කාරයක් තිබුණා. ඒ අදත් තියෙනවා සාන්නහස. එහෙමයි. මේ පැවිදි සමාජය තුල. ඒකට ඒ තුල ලොකු හැඟීමක් ඇතිවෙනවා. එනේ වැඩිහිටියන්ට ගරු කිරීම කියන ඒ ක්‍රමවේදය තුල ඔවුන් අතර සමගියට ඔවුන් අතර ඔබ වහන්සේ සඳහන් කරන විදිහට අතුලාන්ත හැඟීම් වලට ඒ දියුණුවට බොහෝ බලපෑම් කරනවා. එහෙමයි සාන්නහස. ඒ වජ්ජි රජවරු ළඟ ඒක ඉහළින්ම තිබිලා තියෙනවා. වජ්ජි රජවරු හැමතිස්සෙම තමන්ගේ මහලු වජ්ජි රජවරුන්ට මහලු වජ්ජීන්ට පුද සත්කාර කළා තුන ඊළඟට සාන්නංශ ඒ මහලු රජවරුන්ගේ වචන අහන්න ඕන කියලා අදහසක් තිබුණා. එහෙමයි සාන්නංශ. ඇත්තටම මේ මොකද ඒ අර අත්දැකීම් සාන්නංශ වැඩි හිටියන්ට වැඩි. ඒක ඇත්ත සාන්නංශ. දැන් අපේ සමහර අම්මලා තාත්තලා ඉන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් පටිච්චසමුප්පාද ගැන දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ගැන දන්නේ නැහැ. බොහෝ දැනුගත්කම් නැහැ. හැබැයි එයාලට මේ ජීවිත අත්දැකීම් තුල ආපු මහා පරිණතභාවයක් තියෙනවා. එහෙමයි සාන්නංශ. එයාලට දැනෙනවා ඉවෙන් ළමයි විනාශ වෙන්න හදනකොට. එතකොට උනාට පස්සේ කියනවා ඇත්තට වෙන්න ගන්න කියන ඔහොම යන්න එපා ඉදිරියේදී මේ දේ වෙයි කියලා. උනාට පස්සේ කියනවා මම ඉදා කිව්වා නේද? කිව්වා නේද කියලා දැන්. අපේ සමහර දරුවෝ මොකද කරන්නේ? මම දැන් ආචාර්ය කෙනෙක්, මම දැන් මහාචාර්ය කෙනෙක්, මම හොඳට ධර්මයේ දන්න කෙනෙක් කියලා. හැබැයි යාට අර ප්‍රායෝගික ජීවිතය තුලින් ලැබෙන අත්දැකීම් වල පරිණතභාවයක් නැහැ. හැබැයි ඊට වඩා පරිණතභාවය අම්මා තාත්තා රාශියට තියෙනවා. ඉතින් එයාලා සඳහන් කරනවා දුවේ ඔහොම කරන්න එපා, පුතේ ඔහොම කරන්න එපා, මහ විනාශයකට යයි. එතකොට බහන් සඳහන් කළා වගේ සඳහන් කරනවා අම්මා මොනවද දන්නේ, තාත්තා මොනවද දන්නේ ආදි වශයෙන් ඒව වැඩිහිටි වචන අහන්නේ. මට මතකයි අපේ අම්මලා තාත්තලා
අපිව සීයලත් එක්ක කතාවට තල්ලු කරනවා. පුතේ සීයත් එක්ක කතා කර කර ඉන්න. මොකද ඒ වැඩිහිටි පරම්පරාවලින් එනවා අතට ස්වාමීන් වහන්සේ අදට උනත් අපේ එහෙම ස්වභාවයක් තියෙන ඔය වැඩිහිටි උපාසක තාත්තලා දැන් වැඩිපුර අම්මලා ආශ්‍රයයට අපි යන්නේ නැහැ දැන් භික්ෂුන් වහන්සේලා නිසා වැඩිහිටි උපාසක පියවරු ඉන්නවා යාලත් එක්ක කතා කරද්දී ඇත්තටම අපේ ජීවිතවලට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම මේ අද සමාජයේ දරුවන්ට තියෙන ස්වාමීන් වහන්සේ ඔය ඕනෙම ඉහළ තත්ත්වයට ගියාට ඒ අයට තියෙන විෂයානුබද්ධ දැනුමක්. එහෙමයි. නමුත් වැඩිහිටියන්ට තියෙන ජීවිතය පිළිබඳව දැනුම. මොකද ජීවිතයක් පිළිබඳව එයාට හැම පැත්තෙම අර බැට කාලා තැරිලා පොඩි වෙලා එහෙමයි. ඒ වැඩිහිටියන් සන්නස් ඒක තියෙනවා. ඒ අවබෝධය. එහෙමයි. විෂයානුබද්ධ දැනුම තිබ්බට වැඩක් නැහැ. ජීවිතේ දැනුම නැත්නම්. එහෙමයි. ඒකට ජීවිත දැනුම තිබ්බොත් ඕනෙම තැනකදී ඕනෙම විදිහට තමන්ගේ ජීවිතයේ අභියෝගයන් වලට මුහුණ දෙලා කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට සායනාස අපේ වෙලා අවසන් වෙන නිසා ඊළඟට තියෙනවා වජ්ජි රජවරු කවදාවත් කුල දැරියන් බලෙන් එක කරගෙන ගිහිල්ලා විවාහ කරගෙන නැහැ කියලා. බලහත්කාරකම් තිබිලා නැහැ කියලා. අද සමාජයෙන් අද කේන්දරවලට හිර වෙලා එහෙම නැත්නම් පෞල් පසුබිම් වලට හිර වෙලා ආර්ථිකයේ ධනයට හිර වෙලා සමහර වෙලාවට අම්මා තාත්තලා තමන්ගේ දියණිවරු බලෙන් සාමහන්ස විවාහ කරලා දෙනවා. එහෙමයි. ඇත්තටම දෙමව්පියෝ හිතන්නට ඕනේ මේ අපි නෙමෙයි විවාහ වෙන්නේ. අපේ දරුවා විවාහ වෙන්නේ. අපේ පුතා විවාහ වෙන්නේ. අපි මෙතනින් පස්සේ අපි ඒ බන්දලා අපි පැත්තකට නෙවෙයි. මේගොල්ලෝ එක වහලක් යරි ජීවත් වෙනවා. මොකද දැන් සමහර දෙමව්පියෝ ශ්‍රද්ධාව තියනද කියලා බලන්නේ නැහැ, සිල්ලත්ද කියලා බලන්නේ නැහැ, ඉවසීම තියනද කියලා බලන්නේ නැහැ, කරුණාවන්ත කෙනෙක්ද කියලා බලන්නේ නැහැ. බලන්නේ ධනයයි, රැකියාවයි, නිවසයි ආටෝපේ විතරයි. ඒ ටික විතරයි බලන්නේ. ඒ අහිංසක සමහර දුව වෙන්න පුළුවන් නැත්නම් පුතා වෙන්න පුළුවන්. යස්සෙක් වගේ යස්සනියක් වගේ එක්කෙනෙකුට තමයි බන්දලා දෙන්නේ අන්තිමට. අන්තිමේදී නම්බුවක් වෙනුවෙන් විවාහ කළ දෙනවා අන්තිමේදී ඇති දෙයක් නැති වෙනවා. එහෙමයි. අර දුව කියන මට බෑ මෙයාත් එක්ක යන්න, පුතා කියන මට මෙයා හරියන්නේ නැහැ කියලා. නමුත් බලහත්කාරයෙන් හරි අපි කියන දේ කරෙන්න ඕන කියලා එහෙමයි. පොළඹවනවා. ඉතින් ඊළඟට විශේෂයෙන්ම දැන් සායනාංශ දැන් ඉස්සර ලංකාවේ උනත් තිබිලා තියෙනවා දැන් පේදුරු තුඩුවේ ඉඳලා දෙවුඳුරු තුඩුවටම. එහෙමයි. තරුණියකට මේ සියලුම ආභරණ වලින් සැරසිලා රාත්‍රියක උනත් ගමන් කරන්න පුළුවන් පරිසරයක් තිබ්බ කියලා. බියස්සක් නැතුව යන්න පුළුවන් පරිසරයක් තිබිලා තියෙනවා කියලා දැන් පොඩි දරුවෙකුටවත් ඉන්න බැරි තත්යකටපත් වෙලා. කියන්නේ දරුවන්ට එවැනි අයහපත් දේවල් කරන මට්ටමට සමාජය ගොඩ නැගිලා ඒක පිරිහෙන්නම හේතුවක්. වැඩිහිටියෝ ඒ කියන්නේ අවුරුදු 4-5 දරුවන්ට එහෙමයි. අවුරුදු 40-50 වැඩිහිටියෝ අද අතවර කරන මට්ටමට සමාජය පිරිහිලා තියෙනවා. දැන් වජ්ජි රජවරු ළඟ ඒව තිබිලම නැහැ. වජ්ජි රජවරු තමන්ගේම දියණුවරු වගේ තමයි රාජ්‍යය තුල කටයුතු කරපු අනිකුත් හැම දියණියක් දිහා බලලා තියෙන්නේ. බලහත්කාරකම් නැහැ. බලහත්කාරකමෙන් පැහැර ගැනීම නැහැ. ඉතින් අන්න ඒ වගේ මේ වර්තමාන සමාජය තුල සාවින්හන්ස මේ හැම කෙනෙක්ම දරුවෝ දිහා තමන්ගේම දරුවෙක් විදිහට බලනවා නම් ඇතර අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සාවින්හන්ස මේ ඔය පින්ඩෝල බාරද්දාජ සාවින්හන්ස සඳහන් කරන එක තැනකදී සාවින්හන්සලට බුදුන් වහන්සේ දේශනා කළ තියෙන දුවෙක් දිහා බලන්න පුළුවන් වගේ අය දිහා දුවෙක් දිහා බලන වගේ බලන්න කියනවා. සහෝදරියක් දිහා වගේ යමෙක් දිහා බලන්න පුළුවන් නම් සහෝදරියක් වගේ බලන්න තියෙන යාදී යන්නේ. සහෝදරියක් දිහා බලන වැඩිමහල් සහෝදරියෙක් වගේ. දුවෙක් දිහා බලන පියෙක් වගේ මේ කාන්තා පාර්ශවයේ දිහා බලන්න කියලා අපට අනුදැන වදාරලා තියෙනවා කියලා පින්ඩෝල බාරද්දාජ ස්වාමීන් වහන්සේ මේ ඔය උදේන් රජතුමත් එක්ක සාකච්ඡාවක විග්‍රහ කරනවා. එහෙම වුණ ගමන් මොකද වෙන්නේ? සමාජයේ ගරුත්වය වැඩිහිටියන්ටත් ලැබෙනවා. දරුවන්ගේ අයිතිවාසිකම සුරක්ෂිත වෙනවා. ඒකදී බොහොම සාරවත් සමාජයක් බිහි වෙනවා. ගොඩ නැගෙනවා. වජ්ජි රජවරු ළඟ ඒක තිබිලා තියෙනවා සායනස. දැන් මේ එතකොට මේ අජාසත් රජතුමාට දැන් මේ රාජ්‍ය පැහැර ගන්න බැරි හේතු ටික මේ. එකක් තමයි සමගිය රැස් වෙනවා ඊළඟට නිතර රැස් වෙනවා ඊළඟට නිතර රැස් වෙනවා වගේම ඒ රැස්වීමත් සමගියවමයි සිද්ධ වෙන්නේ. සමගියවමයි සාකච්ඡා කරන්නේ සමගියවමයි වෙන් වෙලා යන්නේ. ඊළඟට කලින් වජ්ජි රජවරු නොපවනපු දේවල් නොපවන්නේ.
පනවන්නේ. පනවපු දේවල් ආරක්ෂා කරනවා. ඊළඟට වැඩිහිටි වජ්‍ය රජවරුන්ට වජ්ජීන්ට සලකනවා. ඊළඟට දරුවන්ව පැහැර ගැනීම බලහත්කාරකමින් රැගෙන යාම නැහැ. ඊළඟට සඳහන් කරන ස්වාමීන් වහන්සේ ඇතුළාන්තයේ තියෙන වජ්‍ය රාජ්‍යවල තියෙන චෛත්‍ය ආදියට ඒ අදාළ පුද සත්කාර ආදිය සිදු කරන බව අවසාන වශයෙන් සඳහන් කරනවා. වජ්‍ය රාජ්‍යයට පැමිණෙන්න ඉන්න සංඝයා වහන්සේලා ගැන වජ්‍ය රාජ්‍යයේ ඉන්න සංඝයා වහන්සේලා ගැන උන්වහන්සේලාගේ පහසු විහරණ ගැනත් වජ්‍ය රජවරු ගොඩාක් හොයලා බලලා තියෙනවා. ඇත්තම දැන් අර කර්මය කර්ම ඵලය ගැන අවබෝධ කරගන්නකොට ඒ උතුමන් වහන්සේලාට ගෞරව සත්කාර කිරීම සංග්‍රහ කිරීම තුළින් විශාල පුණ්‍යක් ශක්තියක් තමයි විශාල පුණ්‍ය ශක්තියක් බිහි වෙනවා. ඊළඟට සායනංශ විශේෂයෙන්ම දැන් රාජ්‍යයක ඉන්නවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවක සංඝයා වහන්සේලා අනිවාර්යයෙන්ම ධාර්මිකව රටක් පාලනය කරන ක්‍රමය දන්නවා. ධාර්මිකව අපේ පින්නතුන්ගේ ජීවිත ගෙනියන්න ඕන ක්‍රමය දන්නවා. يعني බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. එතකොට එවැනි සංඝයාව රැක ගැනීම තුල සංඝයාට සත්කාර කිරීම තුල මොකද සිද්ධ වෙන්නේ? අන්නේ රට, ඒ රාජ්‍ය, ඒ පවුල නිවැරදිව දියුණුව කරා යන්නට විශාල අනුග්‍රහයක් සංඝයා වහන්සේකින් ලැබෙනවා. දෙවියන්ගෙන් පවා උදව් උපකාර ලැබෙන්න හේතු වෙනවා. සංඝයා වහන්සේලාට සත්කාර කිරීම තුල. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම වජ්ජි රජවරුන්ගේ දියුණුවේ තව රහසක් තමයි මේ විදිහට සංඝයා වහන්සේලාට ගරු කරමින් සංඝයා වහන්සේලා ආශ්‍රය කරමින් කටයුතු කිරීම. ස්වාමීන් වහන්සේ මේ විදිහට මහා පරිනිර්වාණ සූත්‍රයේ ආරම්භයේම බුදුරජාණන් වහන්සේ වස්සකාර කියන අමාත්‍යවරයාට සඳහන් කරනවා වජ්ජි රජවරු අජාසත් රජතුමාට පරාජය කරවන්න බැරි මෙන්න මේ ගුණධර්ම හත ඒ ජීවිතවල තියෙන නිසා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අපේ මේ ගෘහස්ත ජීවිතය ගත කරන අපේ පින්නතුන්ටත් මේ ගුණධර්ම ටික ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් නිරන්තරයෙන්ම රැස් වෙන ස්වභාවය ඊළඟට රැස් වෙන්නේ සමගියෙන් කතා බහ කරනවා ඒ ගැටලු ආදී දේවල් සමගිව නැගිටලා වෙන්නල යනවා ඒ වගේම වැඩිහිටියන්ට සලකනවා ඊළඟට තමන්ගේ પરම්පරාව තමන්ගේ පවුලේ වැඩිහිටියෝ පණෝපු යහපත් දේවල් තියෙනවා නම් ඒව කඩන්නේ නැහැ ඊළඟට බලහත්කාරයෙන් කුලදැරියන්ට හිංසන කරන්නේ පැහැර ගැනීම කරන්නේ ඊළඟට චෛත්‍ය ආදී එවැනි ගරු කළ යුතු වන්දනාමාන කළ යුතු දාගැබ් වෙහෙර වගේ දේවල් වලට ස්වාමින්වහන්සේ ඒ අදාළ වන්දනාමාන කටයුතු කරමින් සංඝයා වහන්සේලාගේ ජීවිතත් තමයි පුළුවන් විදිහට රැකගනිමින් කටයුතු කිරීම තුළ අපිට රටක් විදියට ඉස්සරහට යන්න ස්වාමින්වහන්සේ අවස්ථාව ලැබෙනවා. ඉතින් අපිට තියෙන කාලය මෙතනින් අවසන් වෙනවා. අද දවසේ අපි මහා පරිනිර්වාණ සූත්‍රය ආරම්භ කරන්නට හේතුන ප්‍රධාන කාරණා මුල් කරගෙන සප්තපරිහානි ධර්ම පිළිබඳව තමයි සාකච්ඡාවට බඳුන් කළේ. ඉතින් මේ පින්නන්ත පිරිසත් මහා පරිනිර්වාණ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සඳහන් දීඝ නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. මේ සූත්‍ර ධර්මය අරගෙන හදාරන්න අපි ඉදිරියේදීත් මේ විදියට විවිධ කාරණා ඔස්සේ මහා පරිනිර්වාණ සූත්‍රය පිළිබඳ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවසාන මාස කිහිපය පිළිබඳවමයි මේ සූත්‍ර දේශනාවේ විග්‍රහ වෙන්නේ. ඉතින් අදට નિયમિત ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවත අවසන් කරමින් මේ පින්නතුන් හැමදෙනාටම ඊටාම සාමකාමී සුහදශීලී වාද විවාද නැති සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. ඊටාම යහපත් පෞල් පරිසරයක් ඇති කරගන්න ඊටාම යහපත් රටක් ජාතියක් ඇති කරගන්න ඒ තුලින් මෙලොව පරලොව දෙලොවම ජයගෙන හැමදෙනාටම නිර්වාණය සාක්ෂාත් කරන්න මේ උතුම් දහම් කතිකාවත හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ මේ පින්තුන්ට රැගෙන ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවත අදට අවසන් කරනවා. අපි වෙනුවෙන් නිරන්තරයෙන්ම දහම් කරුණු අවවාද ලබා දෙන අපේ කල්යාණ මිත්‍ර ඉඳුරුහේනේ රාජකීය පඬිත් ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමීන්ද්‍රයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ වහන්සේගේ සියලුම ශාසනික කටයුතු බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම සිද්ධ වේවා කියලා හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.